ඔව්. අන්න ඒකට මග බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තණ්හාව, ශෝකය නැති කරගන්න මාර්ගය බුදුරජාණන්සේ දේශනා කරනවා. මොකක්ද මේ මාර්ගය? චත්තාරෝ සතිපට්ඨාන. මේකට ඇති එකම මාර්ගය සතර සතිපට්ඨානය වැඩි වීම. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මහණෙනි සත්‍යයාගේ මේ විසුද්ධිය පිණිස, يعني පිරිසිදු වීම පිණිස. ශෝක පරිද්දවානං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සාන, දුක් දොම්නස් අත්තගමාය නැත්නම් අත්තංගමාය. ඒවා ඉක්ම වීම පිණිස, දුරු කර ගැනීම පිණිස. ඥායස්ස අධිගමාය, අවබෝධය ප්‍රඥාව ඇති කර ගැනීම පිණිස, ලබා ගැනීම පිණිස. ඥායස්ස අධිගමාය. නිබ්බානස්ස සච්චි කිරියාය. නිවීම සාක්ෂාත් කර ගැනීම පිණිස. යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මහණෙනි මේ යම් සතර සතිපට්ඨානයක් වෙද්ද අන්න එය සත්වයාට මෙන්න මේ පාරිශුද්ධත්වයේ පිණිස, පිරිසිදු බව පිණිස මේ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස මේවා දුරු කර ගැනීම පිණිස මේ සතර සතිපට්ඨානය හේතු වෙනවා. දැන් අපිටත් දැන් මේවා තියෙනවනේ නේද පුතේ? අපිටත් දැන් මේ ශෝක පරිදේව දුක් දුම්නස් තියෙනවා. දැන් ඇත්තටම අපි ඒවා දුරු කරගන්න නේද මේ මහන්සි වෙන්නේ. එතකොට දුරු කරගන්න මහන්සි වෙනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මොකද්ද දුරු කර ගැනීම සඳහා? ඔය මේ අක්කර දෙකක්වත් ඉහ ගන්න ඕනේ මේ සැරේ කොහොම හරි. නැත්තම් එහෙම ඒවද පෙන්වුවේ? ඇත්තටම අපි ගොක් මහන්සි වෙන්නේ ඒ ශෝක පරිදේව දුක් දුම්නස් දුරු කර ගැනීම අපේක්ෂාවෙන්. හැබැයි මහන්සි වෙන තරමට අපිට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඇයි අපි මහන්සි වෙන්නේ ඒවා දුරු වෙන පැත්තට නෙමෙයි. කාලය, ශ්‍රමය, ධනය සියලු දේම කැප කරගෙන, පරිත්‍යාග කරගෙන අපි දැන් මට සමහර දවස්වල මේ හින්දදී ඇහිලා තියෙනවා රෑ එකට දෙකටත් කට්ටිය මේ කුඹුරු වල හානවා. රෑ එකට දෙකට සමහරට වැස්ස. ඒතර ඒ තරම් කැපවීමක් කරන්නේ, ඒ තරම් වෙහෙසක් මහන්සියක් දරන්නේ මේ ශෝක පරිදේව දුක් දුම්නස් දුරු කරගන්න. ඒ අයට දුක තියෙනවා, බය තියෙනවා, ශෝකය තියෙනවා, ඔය හැඬීම් වැළපීම් තියෙනවා. ඒවා නැති කරගන්න තමයි මේ මහන්සි වෙන්නේ. හැබැයි ඒ වගේ නැති වෙනවා නම් නැති වෙන්නේ බොහොම අල්ප ප්‍රමාණයක්. తాවකාලිකව සතුටක්, ප්‍රීතියක් తాවකාලිකව ලබා ගන්නවා මිස ස්ථිරසාර විසඳුමක් ලැබෙන්නේ නැහැ. මොකද හේතුව ඒවා කොච්චර එකතු කරත්, කොච්චර හම්බ කරත්, කොච්චර තිබුණත් තණ්හාව අඩු වෙන්නේ නැහැ. සමහරට එන්න තණ්හාව තහවුරු වෙනවා, බලගත් වෙනවා, වැඩෙනවා. තව දෙකක් වැඩිපුර කොහෙන් හරි අල්ලගෙන වැඩ කරන් තමයි උත්සාහ කරන්නේ. දැන් ලක්ෂයක් පොතේ තියෙනුත් ලක්ෂ දෙක කරගන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට එතන ඒ පැත්තෙන් සතුටු වෙනවා. පොත බලනවා සතුටු වෙනවා. පොත බලනවා සතුටු වෙනවා. නේද? හැබැයි ඒත් එක්ක වර්ධනය වෙන්නේ ආසාව, තණ්හාව, තෘෂ්ණාව. ඒ නිසා ශෝකය, පරිදේවය, දුක් දුම්නස් කියනවා අතහැරලා යන්නේ නැහැ. ඒවත් ඒත් එක්කම පදිංචි වෙලා ඉන්නවා. ඔව්. තණ්හාව, ප්‍රේමය, ආසාව, තෘෂ්ණාව තියෙනවා කියන්නේ ඒත් එක්කම ඒ පිරිවර ඒ ගෙදරම පදිංචි වෙලා ඉන්නවා. යන්නේ. හැබැයි තණ්හාව දුරු කරගත්තොත්, තණ්හාව අඩු කරගත්තොත් අන්න අරාය ටික ටික පල්ලෙහාට පසු බෑ ගී තණ්හාවත් එක්කම ඒ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස කියන සියල්ලම පෑල දොරින් පැනලා නේද
පිටමං වෙලා යන්න යනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මෙන්න මේ මාර්ගය. එකම මාර්ගයයි තියෙන්නේ තමයි මේ දුක් දුම්නස් උපායාස වලින් නිදහස් වෙන්න නම් අපි සතර සතිපට්ඨානයේ යෙදිය යුතුයි. පුරුදු කළ යුතුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමංචාවුසෝ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනසානං අත්තගමාය අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කතමේ චත්තාරෝ ඒ සතර කුමක්ද? ඒ සතර සතිපට්ඨානේ කුමක්ද? කතමේ චත්තාරෝ ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති. එතකොට එහෙමනම් මේ සතර සතිපට්ඨානය කියන්නේ මේක ඈතක දුරක තියෙන එකක් නෙමෙයි. කතමේ චත්තාරෝ මොනවද ඒ හතර? කායේ කායානුපස්සී විහෙරති. මේ කයෙහි කයානුව බලමින් විහෙරති කියන්නේ වාසය කරනවා. එතකොට ඒකෙත් කායානුපස්සන භාවනා ක්‍රාසියක් තියෙනවා. පළමුවෙන්ම පෙන්වන්නේ ආනාපාන සති කර්මස්ථානේ. ආනාපාන සති කර්මස්ථානේ. ඒක බුදුරජාණන්සේ පෙන්නනවා අරඤ්‍යගතෝ අරුක්ක මූලගතෝ ශුඤ්ඤාගාරගතෝ නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති දීගං වාස්ස සන්තෝ දීගං අස්ස මේ විදිහට පෙන්නනවා. යම් භික්ෂුවක් සසර භික්ෂුව කියන එකේ තේරුම සසර බය දක්නා අර්ථයේ භික්ෂුව කියලා කියනවා. ඒතර සසර බය දක්නා වූ ඒ භික්ෂුව නැත්නම් ඒ පුජ්‍යලයා දැන් එතනදී අපිට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසම අදාළ වෙනවා ඇතුළත් වෙනවා. එතකොට මේ සිව්වන පිරිස මේ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස අඩු කරගන්න තුනී කරගන්න සම්පූර්ණයෙන්ම නැති කරගන්න නිබ්බානස්ස සච්චි කිරියාය නේද නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීම පිණිස කියන්නේ නිවීම අත් කර ගැනීම පිණිස සංසිඳීම සෝය ළඟා කර ගැනීම පිණිස මේ සතර සතිපට්ඨානෙ වඩන්න ඕනේ. ඒ පළවෙනි සතිපට්ඨානෙ තමයි කායානුපස්සන සතිපට්ඨානෙ. ඒතර මේ කායානුපස්සන සතිපට්ඨානෙ වඩන යෝගියා පළමුවෙන්ම කළ යුතු දෙයක් තියෙනවා. අරඤ්‍යගතෝව රුක්ක මූලගතෝව ශුඤ්ඤාගාරගතෝව. එයා ආරණ්‍යයකට හෝ ශුන්‍යාගාරයකට හෝ නැත්නම් හිස් ගේකට හෝ මේ ගහක් මුලට හෝ යා අරඤ්‍යගතෝව රුක්ක මූලගතෝව ශුන්‍යාගාරව. අරඤ්‍ය කියලා කිව්වහම දැන් සාමාන්‍යයෙන් බණ පොතේ සඳහන් වෙනවා ගෘහෝපචාර ගාමෝපචාර කියලා. ගෘහෝපචාර කියන දැන් අපි මේ ගෘහණියක් ගෙදරක ඉන්න ගෘහණියක් තමන්ගේ ගේ දොරකඩ ඉඳලා වතුර ටිකක් විසි කරනවා මිදුලට. දොරකඩ ඉඳලා වතුර ටිකක් මිදුලට විසි කෙරුවාම ඒ වතුර ටික වැටෙන ප්‍රමාණය බණ පොතේ සඳහන් කරනවා ගෘහෝපචාරය කියලා. ඒ ගෘහේ උපචාරය. එතන ඉඳලා මධ්‍යම පුරුෂයෙක් කියන්නේ හොඳ ශක්ති සම්පන්න පුරුෂයෙක් ඒ සීමාවේ ඉඳලා ගලක් ගහනවා ඈතට. කියන්නේ මේ ගමේ අවසානම ගේ. දැන් රක්සිතේට මායිම්ම තියෙන ගම තියෙනවනේ ගෙයක් තියෙනවනේ. අන්න ඒ ගේ අවසානම ගේ එතන ඉඳලා මිදුලේ ඉඳලා කෙනෙක් ගලක් ගහනවා කැලේ පැත්තට. ඒ ගල වැටෙනවා තැන. අන්න එතෙන්ද කියනවා ගාමෝපචාර කියලා. ගමේ උපචාරය. අනේ ගාම උපචාරයේ ඉඳලා දුනු 500ක් නැත්තම් බඹ 500ක් ඈත යම් සෙනසුනක් පිහිටලා තියෙනවා නම් ඒකට කියනවා අරණ්‍ය සේනාසනේ කියලා. එතකොට අරණ්‍ය කියන එකේ තේරුම කැලේ කියන එකයි. කැලේ. කොච්චරද? අන්න අර වගේ දුනු 500ක් ගාම උපචාරයේ ඉඳලා
දුනු 500ක් ඈතින් පිරලා තියෙනවා. අරන්නේ. අන්නේ අරන්නේකට ගියේ හෝ රුක්ක මූලගතෝවා ඒ වගේ විවේක ස්ථාන ගහක් මුලට ගියේ හෝ රුක්ක මූලගතෝවා. ශුන්‍යාගාර ගතෝවා. ඒ කියන්නේ හිස් ගේ කියන්නේ සෙනග නැති බාධා අවහිර නැති තැනකට ගේකට ගියේ හෝ. අන්න එවැනි තැනකට ගිහින් උජුංකායන් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. උඩුකය කියන්නේ බද්ධ පරියංකයෙන් හෝ Tamanට පුළුවන් ආසනයක වාඩි වෙලා උඩුකය කෙලින් තබාගෙන සෝ සතෝ අස්ස සති සිහියෙන්ම ආස්වාස කරනවා. සතෝ පස්ස සති සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීර්ඝ ලෙස හුස්ම ඇතුල් වෙනවා නම් එයා දන්නවා දීර්ඝ ලෙස හුස්ම ඇතුල් වෙනවා. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. දීර්ඝ ලෙස හුස්ම පිට වෙනවා නම් දීර්ඝ ලෙස හුස්ම පිට වෙනවා කියලා දැනගන්නවා. රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. කෙටිවට හුස්ම ඇතුල් වෙනවා නම් කෙටිවට හුස්ම ඇතුල් වෙනවා කියලා දැනගන්නවා. කෙටිවට හුස්ම පිට වෙනවා නම් කෙටිවට හුස්ම පිට වෙනවා කියලා දැනගන්නවා. රස්සං වා පස්ස සිස්සාමි සික්කති. සබ්බකායේ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. දැන් ඇතුල් වීමත් පේනවා පිටවීමත් පේනවා එහි මැදත් පේනවා. මුල මැද අග මේ තුන් අවස්ථාවම පේනවා. මුල කියලා කිව්වේ මේ නාසිකාව අග හෝ උඩුතල අග අපි කාට වුණත් අපි දැන් සාමාන්‍යයෙන් හිතලා ගාලා හුස්ම ගත්තාම අපට තේරෙනවා මේ නාසිකාව අග හෝ උඩුතල අග පුළුන් රොදක් දැවටෙනවා වගේ ඒ සුළඟ ස්පර්ශ වෙනවා දැනෙනවා. අන්න ඒ දැනෙන තැන සිහිය පිහිටුවාගෙන ඉන්නකොට මේ හුස්ම රැල්ල ඇතුල් වෙනකොට මෙතන අපට සිවුම් වශයෙන් දැනෙනවා. ඇස් ටික පියාන බොහොම හිත එක්තැම් කරගෙන බලාන හිටියාම පේනවා. ඔන්න හුස්ම ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙන අවස්ථාව පේනවා. ඒ වගේම ඒ ඇතුල් වෙලා දැන් ඉවරයි ඔන්න නතර වෙනවා. දැන් නතර වුණා. ඒකත් පේනවා. ඇතුල් වුණා පේනවා නතර වෙනවා පේනවා. එතකොට දැන් අපි හිතමු යම් කිසි දෙයක අගත් පේනවා නම් මුලත් පේනවා නම් නැත්නම් මුලත් පේනවා නම් අගත් පේනවා නම් ඒක මැදත් අපිට පේනවා. අන්න ඒ වගේ මුල මැද අග මේ තුන් අවස්ථාවම පේනවා. කියන්නේ සම්පූර්ණ ආස්වාසයේම දැන් මෙයාට හොඳට පේනවා. ඒ කියන්නේ දැන් මනස කොහේවත් යන්නේ නැහැ. මනස ඒකාග්‍ර වෙලා තියෙනවා. ඒ නිසා මනස ඒ අරමුණටම ඇවිත් තියෙනවා. දැන් මෙයාට හොඳට පේනවා. හුස්ම ඇතුල් වෙනවා පේනවා. ඇතුල් වෙච්ච හුස්ම නතර වෙනවා පේනවා. දැන් මේ ඇතුල් උනේ කොතනින්ද? එතනින්මයි පිට වෙන්නේ. ඒ ඇතුල් වෙච්ච තැනින්මයි පිට වෙන්නේ. ඒක දැනෙනවා. මෙතනින් නතර වුණා නම් මෙන්න ආපහු ඒ නතර වුණු තැනින්ම ආරම්භ වෙනවා පිට වෙන්නේ. ආපහු හුස්ම නතර වුණා නම් යම් තැනක පිට වෙලා අවසන් වුණා නම් සිහියෙන්ම හිටියොත් ඔන්න එතනින්ම ඒත් එක්කම ආපහු ආපස්සට ඇතුල් වෙනවා පේනවා. එතකොට සිහියෙන්ම ආස්වාද කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. දැන් එයාට අර දීර්ඝ හුස්ම රැල්ලක් කෙටි හුස්ම රැල්ලක් ඒ විදිහට වැටහිලා අවසානයේ දැන් මෙයාට සම්පූර්ණම කියන්නේ අතරක් නෑර හුස්ම රැල්ල සම්පූර්ණයෙන්ම පේනවා. කියන්නේ සිහිය දැන් තහවුරු වෙලා දැන් සිහිය මෙතන වර්තමානයේ දැන් මෙතන මේ මොහොතේ සිහිය රැඳිලා තියෙනවා. වෙන දේවල් අරමුණු කරන්නේ හුස්ම රැල්ල හොඳට පේනවා. සබ්බකාය
පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. පස්ස සිස්සාමිති විදිහට සික්කති. දැන් ආස්වාසයත් ප්‍රස්වාසයත් දෙකම බලමින් ඉක්මනවා. ඉක්මනවා. තව තවත් ඉක්මන කියන්නේ සමීප වෙනවා. අර හුස්ම රැල්ලට සමීප වෙනවා. අපි හිතමු දැන් ඈත ඉඳලා බලාගෙන හිටියන ඈත ඉඳලා බලාගෙන හිටපු එක්කෙන දැන් ක්‍රමක්‍රමයෙන් ලං වෙනවා. ලං වෙනවා. දැන් හුස්ම රැල්ලට කිට්ටු වෙලා බලාගෙන ඉන්නවා. දැන් හොඳට හුස්ම රැල්ල පේනවා. දැන් මනස ඒ සමීපයේමයි තියෙන්නේ. වෙන බහැරට යන්නේ නැහැ. වෙන අරමුණු වලට යන්නේ නැහැ. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමි සික්කති. දැන් ඒ කොහොම බලාගෙන ඉන්නකොට එයාට පේනවා පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. පස්සම්බයං. පස්සම්බයං කිවි දැන් අර හුස්ම රැල්ල සංසිඳිලා. දැන් ඉස්සරලා නිතර නිතර ගියානේ. තලගොය ඇතුල් වෙනවා වගේ නිතර නිතර මේ හුස්ම ගියා. දැන් බොහොම කියන්නේ මේ ටික වෙලාවක් ගත වෙනවා හුස්ම එන්න. වෙලාවකට හුස්ම නැතුව වගේ තේරෙනවා. බලාගෙන ඉන්න ඕනේ හුස්ම රැල්ල එනතුරු. ඉස්සරලා එහෙම නෙමෙයි. ඉස්සරලා ඉක්මනට දැන් මෙහෙම හිතන්නකො දැන් සාමාන්‍යයෙන් අපි කන්දක් නැංගොත් දුවලා ගියොත් බර වැඩක් කළොත් නැත්නම් හීනෙන් බය වුණොත් ඒ වගේ අවස්ථාවක ගොඩාක් හුස්ම ගන්න ඕන. ගොඩාක් අපිට හුස්ම ගන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ වෙහෙස අඩු වෙන්න දැන් එච්චර හුස්ම ඕනේ නෑ. ලොකු හුස්ම ගොඩක් ඕනේ. දැන් චුට්ටයි. කෙටි හුස්ම රැල්ල. ඒකයි කිව්ව අර රස්සං වාස සිස්සාමීති පස්ස සිස්සාමීති කියලා. කෙටිවට හුස්ම ගන්නවා. කියන්නේ හුඟක් නෙමෙයි. ටිකක්. පොඩි හුස්ම රැල්ල. මහ ගොඩක් ඕනේ. මොකද දැන් හිතත් සංසුන් වෙලා කයත් සංසුන් වෙලා. එතකොට දැන් හොඳට ඒ ටික පේනවා. හුස්ම රැල්ල තුල සිහිය පවතිනවා. මෙන්න මෙහෙම යනකොට තව තවත් හිත ඒට සමීප වෙන්න ලං වෙන්න හිත ඒ අරමුණත් එක්ක බද්ධ වෙනවා. හිත ඒ අරමුණත් එක්ක බද්ධ වෙනවා. දැන් බාහිර අරමුණු මොනවත් නැහැ. හුස්ම රැල්ලත් එක්ක සිත සම්බන්ධ වෙලා තියෙනවා, එකතු වෙලා තියෙනවා. ඒ තුල එයාට පේනවා එක දිහා බලාගෙන ඉන්නකොට හුස්ම නැහැ. ටික වෙලාවක් යනවා හුස්ම ටිකක් එන්න. සමහර විට ආධුනික යෝගියෙකුට හිතෙන්න පුළුවන් හැබැයිටත් හුස්මට මොකද උනේ? මෙච්චර තිබිච්ච හුස්මට මොකද උනේ? දැන් හුස්ම නැහැනේ. දීංගයි ඕනේ කරන්නේ. ඇයි? හිතත් සංසිඳිලා, ගතත් සංසිඳිලා. දැන් ගොඩාක් හුස්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ටික වෙලාවක් ගියන් පස්සේ ඔන්න සිවුම් හුස්ම රැල්ලක් ඇතුල් වෙනවා. ඒක ඇතුල් වෙලා ටික වෙලාවක් ගියාට පස්සේ ඔන්න සිවුම් හුස්ම රැල්ලක් පිට වෙනවා. දැන් පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. පස්ස සිස්සාමීති සික්කති. දැන් ගතත් සංසුන් වෙලා සැහැල්ලු වෙලා, හිතත් සංසුන් වෙලා සැහැල්ලු වෙලා, ගත සිත දෙකම නිවිලා සම්පූර්ණ හිත බාහිර ලෝකයෙන් මිදිලා ඇවිදින් හුස්ම රැල්ලත් එක්ක බද්ධ වෙලා එකතු වෙලා. ඒ නිසා දැන් ඒ තුලම සිත පවතින නිසා අර තිබුණු කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡාදී නීවරණ ධර්ම දැන් ක්‍රමයෙන් ඈත් වෙලා. ඒ වෙලාවට
අර ලොකු ප්‍රීතියක් ගතත් සංසිඳිලා හිතත් සංසිඳිලා ප්‍රීතියක් හිතේ ඇති වෙලා තියෙනවා. දැන් මේ ප්‍රීතියෙන් ඉන්නවා. ධර්ම ප්‍රීතියක් තියෙනවා හිතේ. කවදාකවත් මේ වගේ සහනයක්, සුවයක්, සතුටක් ජීවිතේ අත්විඳලා නැහැ. ඒ ප්‍රීතියෙන් ඉන්නකොට අර කියන්නේ පීතිමනස්ස කායෝ පස්සම්බති. පීතිමනස්ස කායෝ පස්සම්බති. ප්‍රීතිය නිසා දැන් කයත් හිතත් දෙකම සංසිඳෙනවා. පීතිමනස්ස කායෝ පස්සම්බති. පස්සද්දි කායෝ සුඛං වේදේති. දැන් ගතත් සිතත් සැහැල්ලු වෙලා සංසිඳිලා නිසා ඔන්න සැපයක් දැනෙනවා. පස්සද්දි කායෝ සුඛං වේදේති. ශරීරයත් සිතත් දෙකම සංසිඳුන නිසා සැපයක් දැනෙනවා. දැන් ප්‍රීතිය තියෙනවා. කය සිත සංසිඳිලා සැහැල්ලු වෙලා ඒ වගේම කයේ සිතේ දෙකේම සුවයක් තියෙනවා. පස්සද්දි කායෝ සුඛං වේදේති. සුඛිනෝ චිත්තං සමාධියති. දැන් ඔන්න අර සැපවත් වූ සිතක්, සැපවත් වූ කයක්, ප්‍රීතිය සතුට පිරිච්ච සිතක් කයක් ඇති බැවින් සුඛිනෝ චිත්තං සමාධියති. අන්න හිත එකඟ වෙනවා, තැම්පත් වෙනවා. ඒ කියන්නේ ඒකාග්‍ර බවට පත් වෙනවා. මොකේද? අර අරමුණේ. අර හුස්ම රැල්ල තුල ඒ ආනාපාන සති අරමුණ තුල සිත එකට බද්ධ වෙනවා. බහැරට යන්නේ නැතු වෙනවා. සමාහිතෝ යත භූතං පස්සති පජානාති. ඒ හිත සමාධිගත වූ කෙනාට, යම් කෙනෙකු හිත සමාධිගත වුණා නම් අන්න යාට යත භූතං ඇති හැටියෙන්ම පජානාති දැනගන්න පුළුවන්. පස්සති බලා ගන්න පුළුවන්. පස්සති පජානාති බලන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවට එනකොට යෝගියාට අර එයාගේ හිතේ තිබුණු ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන මේ සියල්ලම සංසිඳිලා යනවා. ඇයි ඒ තව ගොඩක් තියෙන කරුණු විස්තර කරනවා නම් ඇයි එහෙම වෙන්නේ? මේ එනකොට යා සමත වශයෙන් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ටික බැහැර කරගෙන ආවා. එවෙදින් එතනින් එයා සමාධිය තහවුරු කරගෙන නැත්නම් ප්‍රථම ධානය, ဒုတိ ය ධානය ආදී ඒ ධානවල පිහිටලා ඒවත් තහවුරු කරගෙන ධාන වලින් නැගිටලා මේ සමාධිගත සිතින් මේ නාම රූප ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාදේ මේ ආර්ය සත්‍ය ධර්මයන් අරමුණු කරලා බලනවා. ඒවා වෙන් වශයෙන් එයාට බලන්න පුළුවන්. දැන් හැකියාව තියෙන මොකද? දැන් හිත වෙනකොට යන්නේ නැහැ. දැන් මෙච්චර කාලයක් හිත නාන අරමුණු සිදිව්වනේ. ඒ දුආපු හිත දැන් එක අරමුණකට එක එල්ලේ යොමු කරන්න පුළුවන්. එකම අරමුණකට දැන් අපි හිතමු නාමය ගැන බලන්න පුළුවන්. හිත බලන්න පුළුවන්. රූපේ බලන්න පුළුවන්. දැන් අපි හිතමු උදාහරණයක් ඇටියට මේ ශරීරයේ තියෙනවා තද්ද ලක්ෂණේ, තද ගතිය. ඒ වගේම ආබන්ධන ලක්ෂණේ, ඇලෙන බැඳෙන ස්වභාවය, උන්නත් ලක්ෂණේ, සීතල උණුසුම් ස්වභාවය, උණුසුම් ස්වභාවය. ඒ වගේම විත්තම්බන ලක්ෂණේ, මේ පිම්බීම හැකිලිම නැත්නම් රුකුල් දෙන ස්වභාවය. එයා දැන් අර සමාධිගත හිතක් තියෙන නිසා එයා මේ රූපයට නැත්නම් අපේ මේ ශරීර කෝඩුවට එයාගේ අර එකඟ වූ සමාධිගත සිත නැත්නම් මේ කාමච්ඡන්දාදී නීවරණයන්ගෙන් මේ මිදුණු පිරිසිදු සිත මේ රූපයට යොමු කරලා බැලුවොත් එයාට මේ රූපයේ අහු වෙනවා මොනවද? මෙච්චර කාලයක් අහුනේ අතක්, කකුල,
කඳක් බඩක් තමයි මෙච්චර කාලයක් මෙයාට අහුුනේ. දැන් එයාට එව්ව අහුවෙන්නේ නැහැ. දැන් එයාට ඇත්තම තමයි අහුවෙන්නේ. අර යථා භූත ස්වභාවයම තමයි අහුවෙන්නේ. මොනවද යථා භූත ස්වභාවය? තද ගතියක්ම පේනවා. තද ගතියක් පේනවා. අතක් අහුවෙන්නේ නැහැ. තද්ද ලක්ෂණය. මේකේ තද ගතියක් පේනවා. ඒ වගේ මේක ඇතුලේ ආබන්ධන ස්වභාවය, ඇලෙන බැඳෙන ස්වභාවය, ඒ වගේම උන්නත් ස්වභාවයක්, උස්නේ රස්නේ ගතිය, උණුසුම් ගතිය පේනවා. ඒ වගේම විත්තම්බන කියන්නේ පිම්බෙන හැකිලෙන ඒ රුකුල් දෙන ස්වභාවයක් පේනවා. මේ ධාතු හතරක් පේනවා. එයා ඒ විදිහට ඒ ධාතු හතර අරමුණු කරගෙන දිගින් දිගටම බැලුවොත් එයාට ධාතු කර්මස්ථානේ මුදුන්පත් කරගන්න පුළුවන්. ඒ ධාතු හතර බලුවහම ඒ ධාතු වල නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ කියන විදිහට ඒ තද ලක්ෂණය, තද ගතියක් තියෙනවා. ඒ තද ගතිය තුල නිස්සත්ත්වෝ, ඒ කියන්නේ සත්වයක් පේන්නේ නැහැ. තද ගතියක් තියෙනවා. හැබැයි සතෙක් නෙවෙයි. තද ලක්ෂණයක් තියෙනවා. නමුත් සතෙක් නෙවෙයි. නිස්සත්ත්වෝ නිජීවෝ, ජීවියෙක් නෙවෙයි. තද ගතිය කියන්නේ ජීවියෙක් නෙමෙයි. ජීවෝ ශුන්‍යෝ, ඒ කියන්නේ ආත්ම භාවයෙන් හිස්, ආත්ම පුජ්‍යල භාවයෙන් හිස් වූ දෙයක්, ශුන්‍ය දෙයක්. තද ගතියක් තියෙනවා. නමුත් ඒ ආත්මයක් නෙමෙයි. ඒක කෙනෙකුගේ ආත්මයක් නෙමෙයි. ආත්ම භාවයෙන් හිස් ශුන්‍යෝ, ශුන්‍යෝ නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ. මෙන්න මේ සත්වයක් නෝ, පුජ්‍යලයක් නෝ, ආත්මයක් නෝ, සත්ව පුජ්‍යල ආත්ම භාවයෙන් හිස් වූ ධාතු මාත්‍රයක්ම අහු වෙනවා. මේ අතට නෙවෙයි අහු වෙන්නේ, මනසට. අර සමාධිගත මේ දියුණු කරපු හිතට අහු වෙන්නේ. මෙච්චර කාලයක් අහුනේ හමක්, අතක්, කකුලක්, ඔළුවක්, කඳක්, බඩක් අහුනේ. හැබැයි දැන් මෙයාගේ ඒ අහුනේ අතට. දැන් පේන්නේ අර ඒකාග්‍ර වූ මනසින් බලනේ දියුණු මනසට, ප්‍රඥාවට. ඒකයි කිව්වේ සමාහිතෝ යතා භූතං පස්සති පජානති. හිත තැම්පත් වුණාම, එකඟ වුණාම ඒ ඇත්ත ඇති හැටියෙම බලන්න පුළුවන්. ඊළඟට ආපෝ ධාතුවත් එහෙමම බලන්න පුළුවන්. මේ ශරීරයේ තියෙන ආපෝ ධාතුව. ඒ කියන්නේ ආබන්ධන ස්වභාවය. ඒ දැන් සාමාන්‍යයෙන් අපේ ශරීරයේ ගත්තොත් 80%කට වැඩි තියෙන්නේ ආපෝ ධාතු. 80%කට වැඩි තියෙන්නේ ආපෝ ධාතු. දැන් අපිට අයිස් කුට්ටියක් දැක්කහම, දැන් අපි තුන් මහ මූදේ අයිස් කුට්ටියක් තියෙනවා. අයිස් කුට්ටියේ අපට පේන්නේ ආපෝ ධාතුව තමයි. අයිස් කුට්ටිය අපට දැන් අපි යනවා අයිස් කුට්ටිය බලන්න. අපි ගිහින් කවුරු හරි අහනවා අයිස් කුට්ටිය දැක්කද කියලා. ඔව් දැක්කා කියලා. ඇත්තටම අයිස් කුට්ටිය දැකලා දෙයි කිව්වේ නෑ. අයිස් කුට්ටියේ 90%ක්ම වතුර යට තියෙනවා. 10%යි අයිස් කුට්ටියක උඩට පේන්න තියෙන්නේ. එතකොට අන්න ඒ වගේ තමයි අපේ ශරීරය ගත්තාම අපට අහුවෙන ওই තද ගතිය 120 කියන්නේ 120කටත් අඩු ප්‍රමාණය තමයි තද ගතිය තියෙන්නේ. අනිත් ඔක්කොම තියෙන්නේ ආපෝ ධාතුව. වැඩි හරියක් මේ බරට තියෙන්නේ ආපෝ ධාතුව. මේක මිරිකලා පවුඩර් කරලා මේ ශරීරය ඔක්කොම පැසක දාලා මිරිකලා පෙරලා ගත්තොත් ගැලුම් ගානක් තියෙන්නේ ආපෝ ධාතුව. පඨවි ධාතුව තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. ඒට රොඩ් අරගෙන වේලලා පවුඩර් කරලා ගත්තොත් බොහොම පොඩි 120කටත් අඩු ප්‍රමාණයක තමයි පඨවි ධාතුව ඉතුරු වෙන්නේ ශරීරේ. ආපෝ ධාතුව වැඩි. එතකොට ඒ ආපෝ ධාතුව අපිට මේ අතට අහු වෙන්නේ නැහැ. සාමාන්‍ය හිතට උනත් අහු වෙන්නේ නැහැ.
ඒක දියුණු කරපු මනසකින්ම බලන්න ඕනේ. අට කෑල්ල ඉඳලා මේ කෙස් ගස් වල ඉඳලා ඒක පැතිරලා තියෙනවා. කෙස් ගහේ පව ඒ ආපෝ ධාතුව තියෙනවා. නියපොත්තේ පව ආපෝ ධාතුව තියෙනවා. හැමතැනම. ඒක නිසයි මේ නියපොත්ත විසිරෙන්නේ නැතුව තියෙන්නේ. හැම දූවිලි වෙන්නේ නැතුව තියෙන්නේ. ශරීරේ දූවිලි වෙන්නේ නැතුව තියෙන්නේ මේ ආපෝ ධාතුව නිසා. ආපෝ ධාතුව නැති වුණොත් මේක සම්පූර්ණ දූවිලි වෙලා යනවා. එතකොට දැන් අර යෝගියා හිත දියුණු කරපු කෙනා මෙහෙම බලනකොට මේ ශරීරයේ තියෙන මේ ආබන්ධන ස්වභාවය ආපෝ ධාතුව එයා බලනකොට එයාට අහුවෙනවා මේ ආපෝ ධාතුව නිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ. ආපෝ ධාතුව කියන්නේ සත්වයේ පුජ්‍යලේ නෙමෙයි. ඒක මේ කවුරුවක් කියන නිසා නෙමෙයි, එයාගෙම ප්‍රඥාවෙන් එයා දකිනවා මේ රූපය තුල මෙන්න මෙහෙම ගතියක් ස්වභාවයක් ලක්ෂණයක් තියෙනවා. මේ ලක්ෂණය නිස්සත්ත්ව සතෙක් නොවේ, නිජීවෝ ජීවියෙක් නොවේ. නිස්සත්ත්ව නිජීවෝ ශුන්‍යෝ. ඒ වගේම සත්ව පුජ්‍යල ආත්ම භාවයෙන් හිස්සූ දෙයක්. හිස්සූ දෙයක්. ආත්මයක් තියෙන එකක් නෙමෙයි. සත්වයේ පුජ්‍යලයක් ආත්මයක් තියෙන එකක් නෙමෙයි. ශුන්‍යෝ. මෙන්න මේ ටික එයාට අහු වෙනකොට එයාට පරම සත්‍ය නැත්නම් එයාගේ සිතේ තිබුණා නම් මේ මම මේ මගේ ආත්මය කියලා නැත්නම් මගේ අත මගේ කකුල මගේ ඇඟ ආදි වශයෙන් එවැනි දෘෂ්ටියක් එවැනි සංඥාවක් තිබුණා නම් මේ වෙනකොට ඒක ක්‍රමයෙන් දිය වෙලා යනවා. හරියට වක්කඩේ හංගපු හකුරු කැටේ වාගේ ටික අර ස්වභාවයේ මනසින් දිය වෙලා යන පටන් ගන්නවා. මම මගේ කියන තිබුණු ඇඟීම නැත්නම් දිට්ඨිය වක්කඩේ හකුරු හංගලා තියෙනවද? වක්කඩේ හංගපු හකුරු කැටේ වගේ මේක ටික ක්‍රමයෙන් දිය වෙන්න ගන්නවා. මොකද ඇත්ත පේන්න සත්‍ය අවබෝධ වෙන්න දැන් අර දිට්ඨිය ටික අඩු වෙනවා. කෙමෙන් ක්‍රමයෙන් නැති වෙලා ඊළඟට මෙයාට අහු වෙනවා මේ ශරීරේ උන්නත් ලක්ෂණ. කියන්නේ උණුසුම් බව. උන්නත් ලක්ෂණය අහු වෙනවා. එයා බලනවා ඒක. බැලුවා මේකෙත් පේනවා නිස්සත්ත්ව නිජීවෝ ශුන්‍යෝ. සත්වයේ පුජ්‍යලයක ආත්ම භාවයක් නැති හිස්සූ දෙයක්. ධාතු මාත්‍රයක්. ඒ හැරුණකොට මෙතන අතක් කකුලක් කඳක් බඩක් අහුවෙන්නේ නැහැ. ඔන්න ඊළඟට බලනවා මොකද්ද? විත්තම්බන ලක්ෂණය. ඒ කියන්නේ මේ ශරීරේ බලනකොට යට පේනවා තවත් එකක් තියෙනවා. තුනක් විතර නෙවෙයි. තවත් එකක් තියෙනවා මේ ශරීරේ. මොකද්ද? විත්තම්බන ලක්ෂණේ. පිම්බෙන හැකිලෙන